අයිබෝවන් 2022 උසස් පෙළ දරුවනේ මේ වීඩියෝ ලෙසන් එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ බහුපදවල 2019 ඉඳලා ආපස්සට ගැටලු 4-5ක් සාකච්ඡා කරන එක. දැන් බහුපද යටතේ අපි ගැටලු ගණනාවක් සාකච්ඡාවට බඳුන් කරා. විවිධ වර්ගවල ගැටලු සාකච්ඡාවට බඳුන් කරා. ඒවැදී අපි පුළුවන් තරම් අඩුපාඩු සකස් කරා. ඉතින් තවත් අඩුපාඩු තියෙන අය ඉන්නවා බව පේනවා. ඒකට හේතුව අර මූලික පාඩම් මාලාව ෆලෝ කරලා නැති එක. ඉතින් ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන් වීඩියෝ රෙකෝඩින් වල. ඉතින් ඒ ටික දරාගෙන යන්න. නමුත් දැන් මේ හරියදී මම ඒක නිවැරදි කරගෙන ඇවිල්ලා තියෙනවා. පුළුවන් තරම් හොඳ මට්ටමින් මේක කරන්න. හරි. ඉස්ලාම එහෙනම් අපි යමු 2019 ලෙවල් ගානට. මේක අර පේසුරු අර කුඩා පොතේ දෙවෙනි පිටුවේ තියෙනවා. පේසුරු කුඩා පොතේ දෙවෙනි පිටුවේ. දැන් මේ ගානට try කරලා නැත්නම් මේ ගාන හදන හැටි මෙතනින් බලන්න එපා. මේ ගාන හදන්න උත්සාහ කරන්න. හදන්න උත්සාහ කරන්න. මං ගිය සතියේ මේවා හදන් ඉන්න කියලා කිව්වේ නැත්තේ පන්තියේ ටයිම් දීලා මේවා කරවන්න තමයි මම බලාගෙන හිටියේ. ඉතින් අපි හිතපු දේ වෙනස් වුණා. දැන් අපිට තියෙන්නේ මේ විකල්පය. ඒතර මේ විකල්පයෙන් අපි ඉස්සරහට යන්න ඕනේ. හරි? මිනිස්සු කියන්නේ එහෙම જાතියක්. මිනිස් ශිෂ්ටාචාරය කියන්නේ එහෙම ආපු ගමනක් තියෙන. ඉතින් ඒකට බැයි නම් කරන්න දෙයක් නැහැ ඉතින්. මොකද වෙන විකල්පයක් නැහැ. ඕගොල්ලෝ ඒ කියන අර Zoom එක හරහා ඔන්ලයින් කියන ඒවා කරන්න ගියාම මම ඒක කරන්න වෙන්නේ ලැප් එකක මේ ෆෝන් එකෙන් කරන්න අමාරුයි ඒක. ලැප් එකක කැමරාව එක. ඒතකොට මේ කැමරා ක්වොලිටි එක නැහැ. පේන්නේ නැහැ. ඊළඟට සිග්නල් ඩ්‍රොප් වෙනවා. ඒතකොට සිග්නල් ඩ්‍රොප් ආවම මම කියන දේ ඔයගලන්ට ඇහෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ තව ගැටලු එනවා. ඉතින් මේක ඊට මීට හොඳයි මේක වීඩියෝ කරලා දුන්නාම මේක ළමයාට නිදහසේ මේක අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම අධ්‍යයනය කරන්න බැරි එක්කෙනෙක් ඉන්නවා නම් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒගොල්ලෝ උසස් පෙළ ගණිතය ඉගෙන ගන්න සුදුසු නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ විදිහේ හાર્ඩ් මයින්ඩ් එකක් නැත්තම්, ඒ විදිහේ යොමු වීමක් නැත්තම් මේ කාර්යය කරන්න බෑ. පැහැදිලි ලෙසම කියනවා කරන්න බෑ කියලා. එතකොට දැම්ම ඉඳලම තව අනාගතයේ ෆේලියර් එකක් එනවට වඩා හොඳයි මේ දැන් ඒක මේ අයින් කරගන්න එක. ඒකයි මට කියන්න තියෙන්නේ. හොඳයි එහෙනම් අපි වැඩේට පටන් ගමු. මම මේ කියන්නේ මේකට ධෛර්ය සම්පන්නව මේ යොමු වෙන්න ඕනේ කියන කාරණාව. ධෛර්ය සම්පන්නව යොමු වෙන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන දේ. හරි? ඒක තමයි අවශ්‍ය. ඒ ධෛර්ය සම්පන්නව යොමු වීම කියන කාරණේ අවශ්‍ය. මට ඕනේ එහෙම මිනිස්සු. හරි? මම මේක උගන්වලා මම ඔයගලන්ගේ මුදලක් කරගන්නවා තමයි. නමුත් ඒකම නෙමෙයි මගේ අරමුණ. මම යම්කිසි දෙයක් මේ ශිෂ්ටාචාරයට කරනවා. මේ සමාජයට කරනවා. මේ සමාජයේ ඉන්න වැදගත්ම අවශ්‍යම මිනිස්සු ටිකගේ ඔළුවට මම දෙයක් දෙන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මම ජීවත් වෙනවා. එච්චරයි. ඉතින් මම මේ කාරණාව කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. ඔයගොල්ලෝගේ සිතුවිලි වෙනස් කරගන්න. සිතුවිලි වෙනස් කරගෙන බලන්න. ජයග්‍රහණය කරන්න පුළුවන්. හඹා යන්න පුළුවන්. ඒ දේවල් ටික කරතයි. හරි එහෙනම් අපි කෙලින්ම බලමු 2019 ලෙවල් ගැටලුව. 2019 AL ගැටලුව. දැන් මේ ටික කරන්න කලින් පරණ දේවල් ටික ආයෙ හදලා බලලා ඔළුව හදාගෙන හරි ගස්සගෙන වැඩේට බහින්න. එහෙමයි ඒ උත්සාහය අවශ්‍යයි. හරි? ඒ උත්සාහය අවශ්‍යයි. ඒකයි මැත්ස් ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැතුව මේ සීනි බෝල කවනවා වගේ මේ කට අරන් ඉන්නකොට මොන හරි ඇතුළට දාලා හරි දැන් බඩ පිරුණා කියලා ගෙදර ඇවිල්ලා හරියන්නේ නැහැ. එහෙම මැත්ස් ඉගෙන ගන්න බෑ. එහෙම උගන්නන අය ඉන්නවා. ඉතින් එතකොට ඒ අයගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. මගෙන් ඉගෙන ගන්න බෑ ඒ විදිහට. හරි? පැහැදිලිව කිව්වා ඔන්න. ඒතර ඒ අදහස ඇතුව මේ කටයුත්තට සම්බන්ධ වෙන්න. මේක කියනවා C හා D යනු නිශ්ශූන්‍ය තාත්වික සංඛ්‍යා දෙකක් ඇයිද? නිශ්ශූන්‍ය තාත්වික සංඛ්‍යා. ඒ කියන්නේ බිඳුව එන්නේ නැහැ. ඉතින් ඕනනම් අපි C, D අසමානයි බිඳුව කියලා දාගන්න. fx කියලා බහුපදයක් දීලා තියෙනවා. fx සමානයි x ඝනය ධන 2x වර්ගය ඍණ dx ධන cd. ඍණ dx ධන cd. මම පොඩ්ඩක් මේක චෙක් කරන්නම්. මේ මගේ ළඟ ඔරිජිනල් පේපර් එක තියෙනවා. මේ ඔය එතන ඍණ ලකුණක් ආපු එක මම නිකන් පොඩි සැකයට තුඩු දෙන කාරණයක් වුණා. අපි බලමු. ඔව් හරි.
ඍණ dx ධන cd ගනිමු. x ඍණ c යන්නේ fx සාධකයක් බවත් x ඍණ d මගින් fx බෙදූ විට ශේෂයේ cd බවත් දී ඇත. ඒතර x ඍණ c සාධකයක් නම්. ඒතර ඔබ දන්නවා යම්කිසි බහුපදයක x ඍණ c සාධකයක් වෙනවා කියන්නේ ඒ බහුපදයේ x වෙනුවට c දාපුවම බිඳුව වෙනවා කියන එක. හරි? සාධක ප්‍රමේය විලෝමය. ඒතර x ඍණ c සාධකයක් නිසා දැන් ඔක අනන්තවත් අපි යෙදුවා. x ඍණ c සාධකයක් නිසා අපිට කිව්ව හැකි fc බිඳුවයි කියලා. ඒක පස්සේ ඩේටා එක ප්‍රොජෙක්ට් එක ගමු. x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය cd බවත්. එතකොට x ඍණ d වලින් fx බෙදුවාම ශේෂ ප්‍රමේය අනුව ශේෂයට එන්න ඕනේ fd කියන එකනේ. x ඍණ d වලින් fx බෙදුවාම ශේෂය එන්න ඕනේ fd කියන එකනේ. ශේෂ ප්‍රමේය කියන්නේ ඒකනේ. fx කියන බහුපදයේ x ඍණ a වලින් බෙදුවොත් ශේෂය fa කියලානේ කිව්වේ. ඒක අපි පාවිච්චි කරලා ගැටලුත් හැදුවා. එතකොට x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය x ඍණ d මගින් fx බෙදූ විට ශේෂය fd. ඒක සමානයි කියලා ඒගොල්ලෝ කියනවා cd කියලා. C හා D හි අගයන් සොයන්න. එතකොට අපිට data දෙකක් තියෙනවා. නොදන්න රාශි දෙකක් හොයන්න පුළුවන්. එකක් තමයි එක data එකක් තමයි FC බිඳුවයි කියන එක. අනිත් එක තමයි FD සමානයි CD කියන එක. එම නිසා මේක C ආදේශ කරපුවම C ඝනය 2c වර්ගය ඍණ DC ධන CD සමානයි බිඳුව. මේ CD ට CD කැපෙනවා. එම නිසා c ඝනය ධන 2c වර්ගයේ සමානයි බිඳුවයි. මේකෙන් c වර්ගය එළියට ගත්තාම c ධන 2 සමානයි බිඳුව. නමුත් අපිට දත්තයක් දීලා තිනවා c බිඳුව නෙමෙයි කියලා. එතකොට c බිඳුව නෙමෙයි නිසා c වර්ගයෙන් මේක බෙදන්න පුළුවන්. c අසමානයි බිඳුව නිසා මේක c වර්ගයෙන් බෙදුවාම c ධන 2 සමානයි බිඳුව කියලා එනවා. ඒ කියන්නේ c සමානයි ඍණ 2 කියලා හම්බ වෙනවා. බලන්න කොයිතරම් ලේසි ගානක්ද මේ. මේ 2019. හරි. ඒ කියන්නේ මූලික ෆන්ඩමෙන්ටල් දේවල් දන්නවනම් කිසිම ගැටලුවක් නැහැ. එකම දේ ඔයගොල්ලෝ මේ මූලික දේවල් ටික අධ්‍යයනය කරන්න අවශ්‍ය කාලය යොදවන්නේ ඒකට අවශ්‍ය මනෝභාවය ඔළුවේ හදාගන්න. හරි. මෙන්න මොකක් හරි අවුල් සහගත ලෝකයක ඉඳගෙන මේ ලෝකේ අත ගන්න හදනවා. ගණිතය. ඉතින් ඒකෙන් වෙනස් වෙන්න. මම මේ හැම වෙලේම මේවා කියනවා කියලා තරහ වෙන්න එපා. මොකද මම දන්නවා ඕගොල්ලෝ වෙනස් නොකරොත් තව අවුරුදු 10ක් ගිහලවත් ඕගොල්ලෝ A level S එකක්වත් ගන්න නැහැ කියන එක. ඒ ගැන දන්න හින්දායි මේ කියන්නේ. right. ඊළඟට තියෙනවා FD සමානයි CD කියලා. තවද FD කියන්නේ fx වල x වෙනුවට d දානවා. d ඝනය ධන 2d වර්ගය ඍණ මෙතන d දාපුවාම d වර්ගය ධන cd සමානයි cd. fd කියන්නේ cd. එතන මේ cd ට cd කැපෙනවා. d ඝනය ධන d වර්ගය. මේ දෙක සුළුනාම d වර්ගය. cd ට cd කැපිලා බිඳු වෙනවා. මේකෙන් d වර්ගය එළියට ගත්තාම d ධන 1 සමානයි බිඳුව. එතන මෙතන අපි දන්නවා d කියන එක්කෙනත් බිඳුව නෙමෙයි. එහෙනම් d වර්ගයත් බිඳුව නෙමෙයි. d වර්ගයෙන් බෙදන්න පුළුවන්. d අසමානයි බිඳුව නිසා මෙතනින් d වර්ගයෙන් බෙදුවාම d ධන 1 සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් d සමානයි ඍණ 1 කියලා එනවා. ඔන්න පළවෙනි කොටස් දෙක කරා. CD හි මෙමාගයන් සඳහා x ධන 2 වර්ගය මගින් fx බෙදූ විට ලැබෙන ශේෂය ඉල්ලනවා. එහෙනම් දැන් අපි fx කවුදයි කියන එක හරියට නිර්ණය කරගන්න ඕනේ. මම අර හැම වෙලාවෙම ගණන් වලදී කිව්වේ බහුපදයක් එයාගේ සැබෑම ස්වරූපයෙන් නැතුව අඤ්ඤාත වලින් දීලා තියෙන වෙලාවක ඒ අඤ්ඤාත හෙව්වට පස්සේ ඇහුවත් නැතත් අපි මේ ඒ බහුපදය
නියමාකාරයෙන් ප්‍රකාශ කරගන්නවා. දැන් එම නිසා fx කියන එක්කෙනා සමානයි x ඝනය ධන 2x වර්ගය ඍණ dx. එතකොට d කියන්නේ ඍණ 2යි. එතකොට 2x. cd ඍණ 2 ඍණයෙන් ගුණාම ධන 2යි. හරි. මේක x ධන 2 වර්ගයෙන් බෙදුවාම ශේෂය හොයන්න කියලා කියනවා. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙන්නේ අන්න නියම කාරණේ. දැන් බෙදුම් ඇල්ගොරිතමෙන් මේකට යන්න ගියොත් බෙදුම් ඇල්ගොරිතමෙන් මේකට යන්න ගියොත් x ධන 2 වර්ගය කියන්නේ වර්ගසිතයක්නේ. ඒක වර්ගසිතයක්. නේ? ඒක වර්ගසිතයක්. එතකොට වර්ගසිතයකින් බෙදුවාම ශේෂයේ රේඛීය සිතයක් සාධාරණ වශයෙන්. එහෙනම් ශේෂයේ ax ධන b කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. එතකොට එතන නොදන්න අඥාත දෙකක් තියෙනවා. හරි. එතකොට සමීකරණ දෙකක් ඕන එක සුළු කරන්න. හැබැයි දැන් මෙතන බෙදන්නේ x ධන 2 වර්ගයෙන් නේ. ඒ කියන්නේ එකම සාධකය තමයි දෙපාරක් එදිලා තියෙන්නේ. එතකොට දැන් අපි ලබ්ධිය අර්ථ දක්වන්නේ නැතුව අපේ ප්‍රශ්න තියෙන්නේ ලබ්ධිය අර්ථ දක්වනවද නැද්ද කියන එකනේ. බෙදුම් ඇල්ගොරිතම ලියද්දී. එතකොට ලබ්ධිය අර්ථ දක්වන්නේ නැතුව මම ලියනවා මේක. ධන 2 සරව සමයි අර ශේෂයේ මාත්‍රය එක ඒ නිසා ශේෂයේ x ධන b කියන කතාව මම මෙතන කරන්න ගියේ නෑ. මම මේ නිකන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡාවක් විතරයි මේ කරන්නේ. එතකොට x ඝනය ධන 2x වර්ගය ධන 2x ධන 2 කියන එක x ධන 2 වර්ගයෙන් බෙදනවා ලබ්ධිය 5x ශේෂය ax ධන b. දැන් ඔබ නිකමට හිතලා බලන්න. මොකද වෙන්නේ කියලා. දැන් ලබ්ධිය 5x කියලා දාපු නිසා සංගුණක සමාන කිරීමකට යන්න බෑ මෙතන. මෙතන තියෙන එකම අවස්ථාව අගයන් ආදේශ කිරීම පමණමයි. අගයන් ආදේශ කිරීමෙන් පමණමයි මේ වැඩේ ගොඩ දා ගන්නවා නම් ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. හරි? අගයන් ආදේශ කිරීමෙන් පමණමයි. හරිද? එතකොට මේ අගයන් ආදේශ කරන්න යනකොට මෙතන බිඳුව එන විදිහට අපි අගයන් ආදේශ කරන්න. එතකොට x සමානයි ඍණ 2 දැම්ම හැකියි. වෙන දාන්න එකක් නැහැ. ඒකයි මම කිව්වේ මතකද අර එකිනෙකට වෙනස් සාධක දෙකක් මෙතන තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආදේශ දෙකක් දාලා අපිට a හා b ඇතුළත් සමීකරණ දෙකකට යන්න තිබුණා. දැන් මෙතන මේම පුනරාවර්තන සාධකයක් ආපුවාම මේ ප්‍රශ්නේ එනවා. දැන් එතකොට අපිට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්කෝ දැන් ලබ්ධිය අර්ථ දක්වන්න වෙනවා. හරි? භාජ්‍ය මාත්‍රය 3යි. භාජකයේ මාත්‍රය 2යි නිසා 3න් 2ක් අඩු වුණාම 1යි. එතකොට ලබ්ධියේ මාත්‍රය 1යි. එතකොට ලබ්ධියත් රේඛීය ශ්‍රිතයක් එහෙමනම්. එතකොට අපිට පුළුවන් එයා මෙතන px ධන q කියලා අර්ථ දක්වන්න. px ධන q කියලා අර්ථ දක්වලා සංගුණක සමාන කිරීමකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බහුපදය x ධන 2 වර්ගයෙන් දීර්ඝ ලෙස බෙදන්න පුළුවන්. එතකොට ඉතින් හැබැයි x වර්ගය ධන 4යි x ධන 4 කියලා එක ප්‍රසාරණය කරලා අරගෙන දීර්ඝ ලෙස බෙදන්න පුළුවන්. ඒතර මේ ක්‍රම දෙකෙන් එකකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් එකකට යන්න පුළුවන්කම තියෙනවා මේ මෙතෙන්දී. මම කියන එක පැහැදිලිද ඔයගලන්ට? ඒ ක්‍රම දෙකෙන් එකකට යන්න පුළුවන්කම තියෙනවා. මෙතන. ඉතින් දීර්ඝ බෙදීම කියන එක මම හිතන්නේ මම මෙතන කරලා පෙන්වන්න ඕනේ නැහැ. මම අර කරන්නම් අර ලබ්ධිය අර්ථ දැක්වීම කියන කාරණේ. හැබැයි දැන් මෙතන මම මොකොත් ලිව්වේ නැහැ. මෙතන ලොකු කතන්දරයක් ඕනේ. ඔතන මොකද්ද? ඔතෙන්ට ඕන කරනවා ලබ්ධියේ මාත්‍රය
සමානයි 3 අඩු කිරීම 2 සමානයි 1යි. එමනම් ලබ්ධිය අපි ගමු px ධන q කියලා. ශේෂයේ මාත්‍රය සමානයි 2 අඩු කිරීම 1යි. එම නිසා ශේෂය ax ධන b. හරි? ඒතර එහෙමනම් මේක මම ගන්නවා px ධන q ax ධන b. හැබැයි දැන් මෙතන ප්‍රසාරණය කරගන්න වෙනවා x වර්ගයේ ධන 4x ධන 4 px ධන q ධන ax ධන b. x ගණය ධන 2යි x වර්ගය ධන 2යි x ධන 2. දැන් ඇත්තටම pq නෙමෙයි අපිට හොයන්න ඕනේ ab. නමුත් අපිට pq මග අරින්න හම්බෙන එකක් නැහැ. මේ අර මෙතෙන්ට ලියන්න ඕනේව ටික ඈ. right. දැන් අපි මේ සංගුණක සමාන කරමු ඉතින්. x වල ඝනයේ සංගුණක සමාන කරොත් x ඝනයේ සංගුණක සමාන කරොත් මේ පැත්තේ 1 මේ පැත්තේ x ඝනයේ පදයක් එන්නේ මේ දෙකෙන් විතරයි. p. p සමාන 1 කියලා එනවා. x වර්ගයේ සංගුණක සමාන කරොත් මේ පැත්තේ x වර්ගයේ සංගුණකයේ 2 සමානයි. බලන්න මෙතන x වර්ග පද එන්න පුළුවන් වෙදී මේ මෙන්න මෙතනින් ගුණනාම qx වර්ගය කියලා එකක් එනවා. එතකොට q ඊළඟට 4x px වලින් ගුණුනහම 4px වර්ගය එනවා. ඒ කියන්නේ 4p. එච්චරයි. හැබැයි අපි දන්නවා p සමාන 1යි කියලා. ඒතර මෙතන ඉන්නේ 4, මෙහාට ආපුවම ඍණ 4යි, ඍණ 2යි. q සමානයි 2යි. ඊළඟට x වල එකේ බලය x වල එකේ බලය x වල එකේ බලය මේ පැත්තේ x වල එකේ බලයේ සංගුණකය 2යි. මෙතන x වල එකේ බලය එන්න පුළුවන් 4x q වලින් ගුණුනාම මේ 4qx. එතකොට එතන 4q. ඊළඟට 4px මේ එතන 4p. ඊළඟ මෙතන ax තියෙනවා. එතකොට a. දැන් q කියන්නේ ඍණ 2යි. එතකොට ඍණ 6යි. p කියන්නේ 1යි. ඍණ 6යි 4යි කියන්නේ ඍණ 2යි. මෙහාට ආපුවම ධන 2යි. ඒ නිසා a සමානයි 4යි. ඒක අපිට ඕන එකක්. දැන් නියත සැසඳුවොත් මේ පැත්තේ නියතය 2යි සමානයි. මෙතනින් එනවා නියතයක් 4q කියලා. ධන b. q කියන්නේ ඍණ 2 නිසා මෙතන ඍණ 8යි. මෙහාට ආපුවම ධන 8යි. b සමානයි 10යි. එහෙනම් ශේෂය සමානයි 4x ධන 10. බලන්න කොයිතරම් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ඍජුව පාවිච්චි වෙනවද කියලා. මෙතන සාධක ප්‍රමේය විලෝමය, මෙතන ශේෂ ප්‍රමේය.
සාධක ප්‍රමේය විලෝමය ශේෂ ප්‍රමේය. x ඍණ c සාධකයක් නිසා fc බිඳුවයි. x ඍණ c සාධකයක් නම් fc බිඳුවයි. හරි. x ඍණ c සාධකයක් නිසා fc බිඳුවයි. ඊළඟට x ඍණ d මගින් බෙදුව විට ශේෂය fd එක සමානයි cd කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒ දෙකෙන් සමීකරණ දෙකක් ගත්ත එක විතරයි කරේ. කෙලින්ම cd හෙව්වා. ඒතර cd දෙකම දන්නවා නම් fx හොයාගත්තා. ඊට පස්සේ ඉතින් අර x ධන දෙකේ වර්ගය කියලා අර පුනරාවර්තන සාධකයක් නිසා මෙතන ලබ්ධිය කැමැති වුණත් අකමැති වුණත් අපිට අර්ථ දක්වන්න සිද්ධ වුණා. නේද? ඉතින් ඒ ඔස්සේ ගියා සංගුණක සමාන කළා. දීර්ඝ ලෙස බෙදුවත් ඕක හම්බ වෙනවා. මම ඒකට ගියේ නැහැ. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක හිමීට තනියම ස්ටඩි කරලා බලන්න. හරි. හොඳයි එහෙනම් මම මේක මකන්නම්. ඊළඟට මම යන්නේ 2018 A level ගන්නට. ඉතින් දැන් ඔයගොල්ලෝ ඒක හදලා නැත්නම් ඔයගොල්ලෝ try කරලා ඉවරලා මේක බලන්න. එහෙමයි වෙන්න ඕනේ. හොඳයි අපි යමු එහෙනම් 2018 A level ගැටලුවට. හරි. අපි 2018 උසස් පෙළ ගැටලුවට යන්න. ඔයගොල්ලෝ හදලා නැත්නම් ඉතින් නවත්තලා මේක අධ්‍යයනය කරන්න. මේක කියනවා C අසමානයි බිඳුව හා C හා D තාත්වික සංඛ්‍යාවයි ගනිමු. මෙතන C අසමානයි බිඳුව කියලා ඒගොල්ලෝ විශේෂ වශයෙන් කියනවා. C, D අයත් R තාත්වික සංඛ්‍යා C අසමානයි බිඳුව කියන එක විශේෂ වශයෙන් කියනවා. ඒතර අපි බලමු ඇයි එහෙම කියනවා ඇත්තේ කියලා. fx කියලා බහුපදයක් අර දක්වලා තියෙනවා. තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. ඒක අපි ලියාගමු. fx x ඝනය ධන 4x වර්ගය ධන cx ධන d. right? x ධන c මගින් fx බෙදූ විට ශේෂය ඍණ c ඝනය වේ. අන්න බලන්න එතන. මේ එකම දේවල් ටිකක් අහන්න. x ධන c මගින් fx බෙදූ විට. දැන් x ධන 1න් බෙදුවොත් ශේෂය f ඍණ 1නේ. නේද? x ධන 1න් බෙදුවොත් ශේෂය f ඍණ 1. බෙදුවාම ශේෂය f ඍණ 1. ශේෂ ප්‍රමේයය. x ධන 3න් බෙදුවොත් ශේෂය f ඍණ 3. ශේෂ ප්‍රමේයය. 2x ඍණ 3න් බෙදුවොත් ශේෂය මම මේ රිවයිස් කරනවා මතක් කරනවා. මේක බිඳුවට සමාන කරපුවාම ඉන්නේ 3 යට 2නේ f 3 යට 2.
මේක x ධන 3 බිඳුවට සමාන කරපුවාම එන්නේ f ඍණ 3 කියලා මේ. x ධන 1 බිඳුවට සමාන කරපුවාම එන්නේ ඍණ 1 කියලා. ඒක තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. එතකොට x ධන c වලින් බෙදුවොත් ශේෂය r f ඍණ c නේ. අන්න ඒක හරියට අවබෝධ කරගන්න ඕනේ. ඔය ශේෂ ප්‍රමේය. ඉතින් මම මේ නැවත මේවා ඔලුවට යවනවා. හරි? නැවත මේවා ඔලුවට යවනවා. හරි? නැවත මේවා ඔලුවට යවනවා. ඉතින් ඒ ටික හරියට ගන්න ඕනේ. දැන් මේක කියනවා x ධන c මගින් fx බෙදු විට ශේෂය ඍණ c ගණය වේ. x ධන c මගින් බෙදු විට ශේෂය සමානයි f ඍණ c ඒක සමානයි ඍණ c ගණය කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. තවද x ඍණ c යන්න fx සාධකයකි. බලන්න ඉතින්. x ඍණ c fx වල සාධකයක් නේ. ඒතර x ඍණ a සාධකයක් නම් fa බිඳුවයි නේ. එහෙනම් x ඍණ c සාධකයක් නම් c සාධකයක් නිසා මෙතනින් එනවා f c බිඳුවයි කියලා. f c බිඳුවයි. හරි? C සමානයි ඍණ 2 සහ D සමානයි ඍණ 12 බව පෙන්වන්න. C සමානයි ඍණ 2 හා D සමානයි ඍණ 12 බව පෙන්වන්න. ඉතින් මේ දෙකෙන් සමීකරණ දෙකක් ගන්න තියෙන්නේ අපිට. එම නිසා මේක ගමු. ඍණ C ආදේශ කරන්න තියෙන්නේ. ඍණ C ඝනය ධන 4 වතාවක් ඍණ C වර්ගය ධන C වතාවක් ඍණ C ධන D f ඍණ c කියන්නේ fx වල x තියෙන තැන් වල ඍණ c දානවා සමානයි ඍණ c ඝනය ඍණ c ඝනය ධන 4c වර්ගය ඍණ c වර්ගය ධන d සමානයි ඍණ c ඝනය ඍණ c ඝනයට ඍණ c ඝනය කැපෙනවා 4c ඝනය 4c වර්ගය 4c වර්ගය ඍණ c වර්ගය කියන්නේ 3c වර්ගය. ධන d සමානයි බිඳුවයි. මේක පළවෙනි සමීකරණය කියලා අපි ගමු. ඒ ඇවිල්ලා මෙන්න මේ දත්තේ f ඍණ c සමානයි ඍණ c ඝනය කියන එක තමයි ඒ පාවිච්චි කරේ. හරිනේ? f ඍණ c ගන්න නම් fx වල x තියෙන හැම තැනකටම ඍණ c දාන්න ඕනේ මේ. පේනවද මේ? සමානයි ඍණ c ඝනය. ඒක සුළු කරලා තමයි ඔය ටික ගත්තේ. ඊළඟට කියනවා fc බිඳුවයි කියලා. ඒතර fc ගන්නෙ කොහොමද? fx වල x තියෙන හැම තැනටම c දානවානේ. fx වල x තියෙන හැම තැනටම c දානවා. ඒ c දාපුවාම fc එනවා. ඒතර මේකට c දාපුවාම C ඝනය ධන 4c වර්ගය 4c වර්ගය ධන c වතාවක් c ධන d සමානයි බිඳුවයි. fc සමාන බිඳුව කියන එක. ඒතර මෙතනින් එනවා c ඝනය ධන 5c වර්ගය ධන d සමානයි බිඳුව කියලා. c ඝනය ධන 5c වර්ගය ධන d සමානයි බිඳුව. මේක ගමු 2 කියලා. දැන් මේකෙන් අපි d අයින් කරමු. 2කින් 3 අපි අඩු කරමු. 2කින් 3 අඩු කරොත් එනවා
C ඝනය 5යි C වර්ගයෙන් 3යි C වර්ගය අඩු වෙනකොට එතන 2යි C වර්ගයක් එනවා. D කැපිලා යනවා. සමානයි බිඳුවයි. ඒතර මේකෙන් C වර්ගය එළියට ගන්නවා. ඒතර C ධන 2 එනවා. නමුත් අපි දන්නවා C අසමානයි බිඳුව කියලා දීලා තියෙනවා දත්තය. එහෙනම් මේකෙන් මට එනවා C සමානයි ඍණ 2 කියලා. එතෙන්ට. හරිනේ කාරණේ? ඒක පැහැදිලි. C සමානයි ඍණ 2 කියලා අපිට එතන ලැබෙනවා. දැන් මේක ඔබ හරියට ෆලෝ කරනවා නම් බලන්න කොයිතරම් ලේසි මේ 2018 ගැටලු මේ ආසන්නතම අවුරුදු දෙකේ ගැටලු මේ කරගෙන යන්නේ. ආසන්නතම අවුරුදු වල ගැටලු මේ කරගෙන යන්නේ. දැන් C සමානයි ඍණ 2 මේකට ආදේශ කරන්න. එකෙන් 3යි C වර්ගය කියන්නේ එතකොට ඍණ 2 වර්ගය ධන D සමානයි බිඳුව. 2 වර්ගය 4යි එහෙනම් D සමානයි ඍණ 12. C සමානයි ඍණ 2යි D සමානයි ඍණ 12 බව පෙන්වනවා. C හා D හි මෙමාගයන් සඳහා x වර්ගය ඍණ 4 මගින් fx බෙදූ විට ලැබෙන ශේෂය. එතකොට මම කිව්වා දැන් මෙහෙම බහුපදයක් දීලා ඒ බහුපදයේ සමහර පද නොදන්න විදිහට දීලා තිබුණාම ඒ පද අපි හෙව්වට පස්සේ ඇහුවත් නැතත් අපි මේ ඒවා මේ ඒ බහුපදයේ හරියට ලියා ගන්නවා. දැන් එහෙනම් කෙලින්ම අපි fx ලියනවා. x ඝනය ධන 4යි x වර්ගය C කියන්නේ ඍණ 2නේ. ඍණ 2යි x ඍණ 12. හරි. C හා D යගෙන් සඳහා ඊට පස්සේ කියනවා x වර්ගයේ ඍණ 4 මගින් fx බෙදූ විට ශේෂය. අන්න පොයින්ට් එක. ඔබ දන්නවා x වර්ගයේ ඍණ 4 කියලා කියන්නේ එකිනෙකට වෙනස් සාධක දෙකකට කඩන්න පුළුවන් එකක්. x ඍණ 2යි x ධන 2යි. හරි? සාධක දෙකයි. ඒතර භාජකයේ ප්‍රභින්න සාධක දෙකකට කැඩෙනවා. ශේෂයේ මාත්‍රය එන්නේ 1. මොකද බෙදන්නේ වර්ගසිතයකින්නේ. x වර්ගයේ ඍණ 4. ඒතර එතන ශේෂයේ x ධන b කියලා එන්නේ. එහෙනම් නොදන්න රාශි ගාන සමානයි බෙදුම් ඇල්ගොරිතමේ තුල තියෙන නොදන්න රාශි ගාන. මුළු බෙදුම් ඇල්ගොරිතමේ ලියනකොට ඒ මුළු බෙදුම් ඇල්ගොරිතමේ පුරාවටම තියෙන නොදන්න රාශි ගණන. හරි මේකේ නෑ එකක්වත්. ඒතර ශේෂය විතරයි දෙකක් එන්නේ. දැන් බැරිලක්වත් මේකෙත් නොදන්න රාශියක් තිබුණා නම් එහෙම මේ වැඩේ කරන්න බෑ. මොකද එකිනෙකට වෙනස් සාධක දෙකයි. එතකොට මුළු නොදන්න රාශි ගාන 3ක් වෙනවා. එතකොට කරන්න බෑ. හරි එතකොට කරන්න බෑ මේක. එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ මේක බෙදුම් ඇල්ගොරිතමේ ඔය ශේෂය හොයාගන්න පුළුවන්. එතකොට අපි ගන්නවා ශේෂයේ මාත්‍රය සමානයි දෙකෙන් එකක් අඩු වුණාම එකයි. එහෙනම් ශේෂය සාධාරණ වශයෙන් ax ධන b. ශේෂය සාධාරණ වශයෙන් ax ධන b. ශේෂය සාධාරණ වශයෙන් ax ධන b. හරි. එතකොට ශේෂය සාධාරණ වශයෙන් ax ධන b. දැන් බෙදුම් ඇල්ගොරිතමේ ලිව්වොත් නිසා x ඝනය ධන 4යි x වර්ගය ඍණ 2යි x ඍණ 12 සර්ව සමයි x වර්ගයේ ඍණ 4 කියන එක සාධක දෙකකට කැඩුවොත් x ඍණ 2යි x ධන 2යි ලබ්ධිය අර්ථ දක්වන්න ඕනේ ලබ්ධිය 5x කියලා ගමු ධන ax ධන b. දැන් x සමානයි 2 ආදේශ කරලා එක සමීකරණයක් ගත්ත හැකි. x සමානයි ඍණ 2 ආදේශ කරලා තව සමීකරණයක් ගත්ත හැකි. ඒ දෙක විසඳපුවාම a හා b ලැබේ. මම හිතන්නේ ඕක මම කරන්න අවශ්‍යතාවයක් නැහැ.
දැන් බලන්න මේ ගැටලුවයි 2018 ගැටලුවයි 19 ගැටලුවයි කියන්නේ සහ මුලින්ම එකම පැටර්න් එකට යනවා. ඉතින් මේවා මෙහෙමයි. මේ මූලික දේවල් ඔයගොල්ලන්ගෙන් හොයලා බලන්නේ. මූලික දේවල් හොයලා බලන්න. ඒතරේ මූලික දේවල් පිළිබඳ හොඳ අවබෝධයකින් හොඳ කියන්නේ ඒක පිළිසිඳ දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට හුරු වෙලා නැත්තේ යම් කිසි දෙයක් පතුලටම ඒ ගැන හිතලා ඒක නිරවුල් කරන්න නෑ. අපි කියන්නේ ක්‍රිස්ටල් ක්ලියර් කියලා. අන්න එතෙන්ට එන්න ඕනේ. එහෙම නැතුව මැත්ස් කරන්න බෑ. එහෙම මනසක් තියෙන කෙනාට තමයි අපි කියන්නේ ගණිතය ඉගෙන ගත්ත කෙනෙක් කියලා. ඒ කියන්නේ තමුන් හදාරන ශාස්ත්‍රය තුල ඒක කෙරවලටම ගිහිල්ලා ඒක මේ අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන. ඒකට මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙනවා කියන්නේ මේ ආසාව ඇති වුණාට පස්සේ ওই මහන්සියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක පළවෙනි දේ ආසාව තමයි මෙතන හටගත යුතු ප්‍රධානම කාරණාව වෙන්නේ. ඒකට එහෙනම් 2018 ගැටලුවත් අපි හැදුවා. ඊළඟට අපිට තියෙන්නේ 2017 ගැටලුව විසඳන්න. 2017 ගැටලුව විසඳන්න. එතකොට ඔබ ඒක විසඳලා නැත්නම් දැන් මේ වීඩියෝ එක බලන්න එපා. නවත්තලා පස්සේ බලන්න. ඒ ගාන හදන්න. ඒ ගාන ඔබ හදා ගන්න ඕනේ. ඒක තමයි විය යුතු කාරණාව. තවත් මගේ රිවිෂන් පේපර් වල තව එක එක নানা ප්‍රකාර ගැටලු මම දානවා මේවට. අපි බලමු එහෙනම් 2017 ලෙවල් ගැටලුව. මේක 21 වෙනි පිටුවේ තියෙන්නේ 22 වෙනි ගාන විදියට. මේ පේසුරු පොතේ 21 වෙනි පිටුවේ 22 වෙනි ගාන විදියට තියෙන්නේ. විසි එක්වෙනි පිටුවේ 22 වෙනි ගාන විදියට. දෙදස් දාහත ඒල් ඒකේ gx කියලා බහුපදයක් දෙනවා x ඝනය ධන px වර්ගය ධන qx ධන 1. ඉතින් මේ ගැටලු කිසිසේත් ඔබ හදන්න එපා මගේ එක දිහා බලලා. ඔබ තනියම උත්සාහ කරලා බැරි වෙන කොටස තමයි මේකෙන් බලන්න ඕනේ. හරි? බැරි වෙන කොටස තමයි මේකෙන් බලන්න ඕනේ. PQ තාත්විකයි කියලා තියෙනවා. x න එක වතාවක් x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය 3x ධන 2යි කියලා තියෙනවා. x න එක වතාවක් x න 2 මගින් gx බෙදූ විට ශේෂය 3x ධන 2 කියලා දීලා තියෙනවා.
එහෙනම් අපිට ඊළඟට කියනවා x ඍණ 1න් gx බෙදූ විට ශේෂයේ 5 බව හා x ධන 2 මගින් gx බෙදූ විට ශේෂයේ ඍණ 4 බව. එතකොට x ඍණ 1න් gx බෙදනකොට ශේෂයේ g1 නේ. x ඍණ 1න් gx බෙදනකොට ශේෂයේ g1. එහෙනම් g1 සමානයි 5 කියලා පෙන්වන්න ඕනේ. ඊළඟ x ධන 2න් gx බෙදුවොත් ශේෂය g ඍණ 2 නේ. x ධන 2න් gx බෙදුවොත් x ධන 2න් gx බෙදුවොත් ශේෂයේ g ඍණ 2 නේ. එහෙනම් g ඍණ 2 සමානයි ඍණ 4 කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ g1 සමානයි 5 බවත් මම නිකන් ලියුවොත් නේ x ඍණ 1න් බෙදුවාම ශේෂයේ 5 කියලානේ පෙන්වන්න කියන්නේ. ඒ කියන්නේ g1 සමානයි 5 කියලා පෙන්වන්න ඕනේ. ඊළඟට x ධන 2 මගින් gx බෙදුව විට x ධන 2 මගින් නේ මේ තියෙන්නේ x ඍණ 1න් gx බෙදුවාම ශේෂය 5 බව පෙන්වන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ g1 සමානයි 5 කියලා පෙන්වන්න ඕනේ. ඊළඟට කියන්නේ x ධන 2න් මෙහෙම ලියන්න ඕනේ නැහැ. gx බෙදුවාම ඒ කියන්නේ g ඍණ 2 නේ ශේෂ ප්‍රමේය අනුව x ධන 2න් බෙදුවොත් ශේෂයේ g ඍණ 2 නේ. දැන් ඕක කියලා ඇති අනන්ත වාරයක් නේ. g ඍණ 2 සමානයි ඍණ 4 කියලා. බවත්. ඒතර මෙන්න මේක තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මම නිකන් ලිව්වේ. මෙන්න මේ ටික අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඒ සඳහා ඔබට තියෙන එකම දත්තය තමයි ඔය gx කියන එක නා x ඍණ 1 වතාවක් x ධන 2න් බෙදුවාම ශේෂය 3x ධන 2 කියන එක. එහෙනම් අපි මොකද්ද මේකට කළ යුතු වෙන්නේ? මොකද්ද අපිට කරන්න පුළුවන්? භාජ්‍ය දීලා දිනවා gx කියන එක. භාජකයේ දීලා දිනවා x ඍණ 1 වතාවක් x ධන 2 කියලා. ශේෂය දීලා දිනවා 3x ධන 2 කියලා. ඉතින් අර 100%ක් නෙමෙයි 99%ක්ම තැන්වල කරනවා වගේ බෙදුම් ඇල්ගොරිතම ස්ථාපනය කරන එක වෙන කරන්න දෙයක් නේ. ඉතින් අපි ඒක බෙදුම් ඇල්ගොරිතම ලියලා බලමු. එතකන් අපිට පහළ වෙන්නේ අදහසක් මොකද්ද වෙන්නේ කියලා. අපි ලියලා බලමු. හරි ලියලා බලමු අපි. බෙදුම් ඇල්ගොරිතම ලියුවොත් x ඝනය ධන px වර්ගය ධන qx ධන 1 සර්ව සමයි x ඍණ 1 වතාවක් x ධන 2 ලබ්ධිය 5x කියලා ගමු. ලබ්ධිය ඇවිල්ලා මාත්‍රේ 1 වෙච්ච බහුපදයක්. මොකද හේතුව මෙතන මාත්‍රේ 2 වෙච්ච කෙනෙක් භාජකයේ තියෙන්නේ. මෙතන භාජ්‍යයේ තියෙන්නේ මාත්‍රේ 3 වෙච්ච කෙනෙක්. ඒතකොට මාත්‍රා අතර වෙනස කියන්නේ 3 අඩු කිරීම 2 1යි. එතන මේ හරි. එතකොට මේකේ ශේෂය දීලා තියෙනවා ඒගොල්ලෝ 3x ධන 2 කියලා. ඕක තමයි අපිට දීලා තියෙන දත්තයෙන් ගන්න පුළුවන් එකම දේ. ඊට පස්සේ අපි දන්නවා අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මෙන්න මේ කරුණු දෙක කියලා. g1 සමානයි 5 බවත් g ඍණ 2 සමානයි ඍණ 4 බවත්. ඉතින් g1 ගන්න නම් gx දැනගෙන ඉන්න වෙනවනේ. gx ගන්න බෑනේ gx දන්නේ නැතුව. හැබැයි එහෙම ඕනේ නැහැ. මෙතනට මේක ලියා ගන්න නැතුව අපි gx කියලා ලියාගත්තා නම් අපිට g1යි g ඍණ 2යි ගත්ත හැකි. මොකද මේ තැන් දෙක බිඳුව කරලා නේ gx හොයාගන්න ඕනේ නැහැ. දැක්කද දැන් ඒක අර ලිව්වා සුපුරුදු විදිහට. ලිව්වහම තේරෙනවා මේක මෙහෙම නැතුව කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි ගණිතය කියන්නේ අපි. හරි? අපි මේ තියෙන දත්ත වලින් අපේ අත්දැකීම් සීමාව ඇතුළත අපි පටන් ගන්නවා දෙයක්. හැබැයි අපිට පේනවා ඒක මෙතෙන්දී එහෙම නැතුව විශේෂාකාරයකට හිතන්න පුළුවන් කියලා. එතකොට අපි මේ විදිහට හිතනවා.
ඒකනේ කරන්න ඕන දේ. ඔන්න ඔය මයින්ඩ්සෙට් එකනේ අපි දිනු කරගන්න ඕනේ. දැන් මේකට බොරුවට මේකට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේකෙන් කරන්න පුළුවන් ඉන්නේ PQ හොයන එක. ඒතර PQ හොයලා මොකද x සමාන 1 ආදේශ කරපුවාම මේ කැලල බිඳු වෙලා PQ වල සමීකරණයක් එනවා. ඊළඟට x සමාන ඍණ 2 දාපුවාම නැවතත් මේ කොටස බිඳු වෙලා තවත් PQ වල සමීකරණයක් එනවා. ඊළඟට PQ දෙක දන්නවා කියලා කියන්නේ gx දන්නවා කියන එකයි. gx දන්නවා නම් g1 සහ g ඍණ 2 හොයන්න පුළුවන් අපිට. ඒ එක විදිහක්. එහෙම නැතුව අපිට මේක ගන්නෙ නැතුව ඒ කියන්නේ gx හොයන්නේ නැතුව අපිට පුළුවන් g1යි g ඍණ 2යි හොයන්න ඒ සඳහා කළ යුතු වෙන්නේ මෙතෙන්ට gx කියලා දාගන්න එක. right දැන් තේරුණාද කාරණේ? ඔන්න ඕක බොහොම පිළිසිඳ අවබෝධ කරගන්න. දැන් කලින් විදියට තිබුණා නම් x සමානයි 1යි x සමානයි ඍණ 2යි අපිට ආදේශ කරලා අපට පුළුවන්කම තියෙනවා මේ PQ හොයන්න. PQ හොයා ගන්නවා කියන්නේ gx දන්නවා. gx දන්නවා කියන්නේ g1 සහ g ඍණ 2 කියන අගයන් දෙක අපිට හොයන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඒක එසේ විය යුතුද? gx හොයන්නේ නැතුව g1 සහ g ඍණ 2 හොයන්න බැයිද? අපි ඔය වගේ වැඩ ඊට කලින් කරා. ගිය සතියේ හදපු ගණන් වල. දැන් එහෙනම් gx කියලා ලියාගෙන මේක අපි බලමු x සමාන 1 ආදේශ කරොත්